සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්තෘ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. පාණාතිපාතෝ අදචේත බන්ධනං තෙය්‍යුං මුසාවාදෝ නිකති වංචනාති අජ්ජේන කුජ්ජං පරධාර සේවනං ඒසාම ගන්ධෝ නහිමංස භෝජනන්ති. සුපින්වත්නි, මේ මොහොතේ ඔබ හැම දිනාම බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අද දවසේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන ඒ කොළඹ 14 පදිංචි එස් කුසුමලතාද සිල්වා මහත්මිය ප්‍රදාන, ඒ ආර්යලතාද සිල්වා මහත්මිය, ඒ වගේම වින්ද්‍යා රසිකා රන්මල් මහත්මිය, නිලූකා රන්මලි මහත්මිය හා තනූජා දිනූෂි දිසානායක මහත්මිය ඇතුළු ඥාති මිත්‍රාදීන්ගේ අරමුණු සිහි කරමින් අපි ධර්මානුශාසනාව අවසානයේ ඔබට ඊටාම කරුණාවෙන් අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නටයි මේ කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව අපේ කනට වැටෙන හැම වෙලාවකම ඒ දේශනාව ඔස්සේ අපේ ජීවිතය දිහා බලන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒ දේශනාවෙන් අපේ ජීවිතය දිහා බලන්නේ නැතුව අපේ හුදු කතාන්දර වලින් බුද්ධ දේශනාව දිහා බලන්න ගියොත් ඒක භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනයටද කරන විශාල නින්දාවක්. පින්වත්නි, එවැනි දෘෂ්ටීන් නිසාම තමයි පින්වත්නි අපි මේ නිර්වාණගාමී මාර්ගය තුලත් අප්‍රමාණව අසරණ වෙලා මේ දිනදා ගතවන ජීවිතය අපට ගෙවලා දාන්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන පින්වත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනය තුලින් මේ දේශනාව දිහා බලන්න. ඒ කියන්නේ බුද්ධ වචනේ අපේ මනස තුල තබාගෙන ඒ ඔස්සේ තමයි භාග්‍යවතුන් වහන්සේගේ ධර්මීය අපේ ජීවිතයට කලපා ගන්නට අවශ්‍ය වෙන්නේ. එහෙම නැති වුණොත් පින්වත්නි, අපට ඒ භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර දුක නිවා ගැනීමේ පණිවිඩය අපේ ජීවිතයට මගහැරිලා යන්න පුළුවන්. ඒ නිසා ඔබ පළවෙනියෙන් මතක තියාගන්න, ඔබේ හුදු කතාන්දර වලින් නම් මේ ධර්මයේ දිහා බලන්න එපා. ඒකට විශාල අනුග්‍රහයක් වෙයි අද අපි මේ වෙලාවේ කතා කරගන්න මේ බුද්ධ වචනය. පින්වත්නි, මේ නිර්වාණගාමී මාර්ගය තුල සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන්, අනේ අපිට මේ දුක නිවා ගන්න බැරි වෙයි කියලා. ගෞතම මුනිරජුන්ගේ සුන්දර නිවීමේ ධර්මයේ මගහැරුණොත් ආය කවදානම් මේ ධර්මයේ අපේ ජීවිතයට එකතු කරගන්නද කියලා අහිංසක බලාපොරොත්තුවක්, අහිංසක චේතනාවක් ඔබේ හිත තුල ගොඩ නැගෙන්න පුළුවන්. පින්වත්නි, නිවන් මඟ ගමන් කරන්න තියෙන ඉනිමගක් නම් නිකන් හිතන්න ඉනිමගක් තියෙනවා. ඒ ඉනිමඟ
ගමන් කිරීම වෙනුවට ඒ ඉනිමගේම තියෙන පතුරු ටික කප කපා ගිනි ගොඩක් ගහගෙන ආස්වාදයේ කියන ගිනි ගොඩ ගහගෙන Tamanගේ ජීවිතේ වින්දනය කරන්න ගියොත් පින්වත්නි අවිද්‍යාව කියන බැම්මෙන් එහාට ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මී කරා පිය නගන්න බැරි වෙලා තියෙනවා. අද මිනිස්සු කරන්නේ ඉනිමඟ පාවිච්චි කරලා අවිද්‍යාව කියන බැම්මෙන් එහාට යනවා වෙනුවට ඒ ඉනිමගේම කෑලි ටික කප කපා ආස්වාදයේ පිණිස ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්න සුන්දර නිවීමේ පණිවිඩය පාවිච්චි කරනවා. සමහර විට දැන පාවිච්චි කරනවා, සමහරට නොදැන පාවිච්චි කරනවා. ඒ නිසා පින්වත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලින් තමයි හදවත නිවා ගන්න තියෙන්නේ. පින්වත්නි, හදවත හරියට ඇවිලුණු ගිනි කූරක් වගේ. ඔබේ අහිංසක හෘද සාක්ෂිය ඇවිලුණු ගිනි කූරක් වගේ. ධර්මයේ දැක්කේ නැත්තම් මැරෙනකන් ඇවිලෙනවා පින්වත්නි. මැරෙනකන් ඇවිලෙනවා. ඔබේ හෘද සාක්ෂිය ඇවිලුණු ගිනි කූරක් වගේ ධර්මයේ දැක ගන්න බැරි වුණොත් එහෙම මැරෙනකන් ඇවිලි තියෙනවා. මරණාසන්න මොහොතේ ඇවිලි ඇස් දෙක පියාගන්න වෙන්නේ. පින්වත්නි, මේ ධර්මියත් මුණ ගැහිලා ඇවිලි නම් ඔබේ නෙත් දෙක පියාගන්න එපා. අසරණ වෙනවා. පින්වත්නි, අද ඔබට දේශනා කරන දේශනාව හරිම සිහියෙන් නිදහසේ අහන්න. බොහෝම නිදහසේ මේ දේශනාව ජීවිතයට ගලප ගන්න බලන්න. මේ දේශනාව තියෙන්නේ පින්වත්නි භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනේ අන්තර්ගත වන කුද්දක නිකායේ තියෙන සුත්ත නිපාතේ කියලා. ඔය සුත්ත නිපාතේ තියෙන බොහෝමයක් සූත්‍ර අපේ ජීවිතයට හරිම ළඟයි. අපේ ජීවිතයත් එක්ක එකට බද්ධ වෙනවා සමහර දේශනා, රතන සූත්‍රය වගේ දේශනා. සුත්ත නිපාතේ තියෙනවා ලස්සන බුද්ධ දේශනාවක්, ආමගන්ධ සූත්‍රය කියලා. කෙනෙක් අහලා තියෙනවා නම් මේ දේශනාව පුදුම විස්මිත භාග්‍යවතුන් වහන්සේගේ නානා පරියාය දේශනා කුසලතාවය ගැන අදහසක් ගන්න පුළුවන්. පින්වත්නි, මේ ආමගන්ධ කියන දේශනාවේ පිළිගඳ ගැන තියෙන්නේ. පිළිගඳ කියනකොට ඔළුවට එන්නේ මොනවද පින්වත්නි? මස් මාළු ගැන අදහසක් ගන්න පුළුවන්. එක හෙලාම කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනම් මස් මාංශ ගැන මේ දේශනාවේ ඇති කියලා. මේ දේශනාව කෙනෙකුට විවාදාපන්න වෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි මම දේශනාව ආරම්භයේට ඔබට කරුණාවෙන් කිව්වේ පින්වත්නි, මම කෙරෙහිත් අනුකම්පාවෙන් නිදහසේ අහන්න කියලා. මටත් කරන විශාල අනුග්‍රහයක් භාග්‍යවතුන් වහන්සේගේ සුන්දර දුක නිවා ගැනීමේ ධර්මයටත් කරන විශාල අනුග්‍රහයක් තමයි මේ දේශනාවට නිදහසේ කන් දෙන එක. පින්වත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ සංසාර මගේ දුක නිවා ගන්නට කියාපු මේ ලස්සන දේශනාවේ මානව ගුණධර්ම ජීවිතේ පැලකර ගන්න උදව් කරපු මේ සුන්දර ධර්මපරයයේ හොඳට දේශනාව විතරක් ඔළුවට ගන්න. සංස්කෘතික කාරණයි, ඊට පස්සේ සමහර වෙලාවට නිදාන කතාව විතරක් ඔළුවට අරගෙන මේ දේශනාවේ හරය අත්හැරලා දැම්මොත් මේ දේශනාවේ සැබෑ බුද්ධ වචනේ ඔබේ ජීවිතයට කිට්ටු කරගන්න බැරි වෙන්න පුළුවන්. මේ දේශනාව පටන් ගන්නේ පින්වත්නි මෙහෙමයි. ආමගන්ධ කියලා බ්‍රාහ්මණයෙක්, එයා ටිකක් නිර්මාංශ වෙලා හිටපු කෙනෙක්. ටිකක් නෙමෙයි, ජීවිතේ පුරාවටම අල්ප මාත්‍රයකින්වත් මාංශයක් අනුභව කරන්නේ නැතුව, ජීවිතේට නෙමෙයි Tamanගේ ගෙදර පැත්තකටවත් ගේන්නේ නැතුව ඒවා දැඩිව පිළිකුල් කරගෙන හිටපු බමුණෙක්. ඉතින් මෙයා දවසක් භාග්‍යවතුන් වහන්සේ එක්තරා ගහක් මුල වැඩ ඉන්නවා. ඒ ගහක් මුල වැඩ ඉන්නකොට පින්වත්නි, මේ ආමගන්ධ කියන බමුණා භාග්‍යවතුන් වහන්සේ ඉන්න තැනින් යනවා.
ඒ භාග්‍යවතුන් වහන්සේ ඉන්න තැනින් යන ගමන් මෙයා එකපාරටම අපගේ ශාස්ත්‍රූන් වහන්සේ දකිනවා. අපගේ ශාස්ත්‍රූ ඒ භාග්‍යවතුන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දිහා ටිකක් බලාගෙන ඉන්නවා. එතකොට මෙයාට කල්පනා වුණා මේ බුදුරජාණන් වහන්සේ නෙවෙයි වැඩ ඉන්නේ. මේ බුදුරජාණන් වහන්සේ විශාල භික්ෂු පිරිසකගේ ගුරුවරයා නෙවෙයි. මේ බුදුරජාණන් වහන්සේට විශාල ශ්‍රාවක පිරිසක් ඉන්නවනේ. උන්වහන්සේත් අකැප භෝජනයක්වත් වළඳනවද දන්නේ නැහැ කියලා හෙමීට පැත්තකට වෙලා අයිනකට වෙලා උන්වහන්සේ වළඳන දිහා බලාගෙන හිටියා. සමහර විට මෙයා ඈත ඉඳලා බලාගෙන ඉන්නකොට උන්වහන්සේ වළඳන්නේ මොනවද කියලා හිතාගන්න බැරි වෙන්න ඇති. ඉතින් බුදුරජාණන් වහන්සේ දානේ වළඳනකොට හෙමීට බුදුරජාණන් වහන්සේට නොපෙනෙන්න මෙයා කිට්ටු වුණා. කිට්ටු වෙලා පිටිපස්සෙන් උන්වහන්සේ වැඩ හිටියේ රුක්ෂ මූලයේ පිටිපස්සෙන් ගින් හෙමීට පාත්‍රයට එබිලා බැලුවා. හැබෑටම මේ මුනිවරයා මොනවද වළඳන්නේ කියලා. බලනකොට එකපාරම කේන්තියක් ඇති වුණා. එකපාරම මේ බ්‍රාහ්මණයාගේ හිතේ වෛරී සිතක් මතු වුණා. කුමක් පිණිසද පින්වත්නි වෛරී සිතක් මතු වුණේ? මේ ශ්‍රමණයා අකැප දෙයක් නෙවෙයි වළඳන්නේ. මේ ශ්‍රමණයා අකැප දෙයක් නෙවෙයි වළඳන්නේ. අද නම් මම හොද්දට කියලා දීලා තමයි මෙතනින් යන්නේ කියලා හෙමීට පැත්තකට වෙලා හිටියා වළඳලා ඉවර වෙනකන්. දැන් බලන්න මෙයා කොච්චර හොඳයි දෙක පැත්තකින්. වළඳන අතරින් පැනලා මොකුත් කියන්න ගියේ නෑ. ඉවසගෙන බලාගෙන හිටියා භාග්‍යවතුන් වහන්සේගේ වැළඳීම අවර වෙනකන්. කල්පනා කර කර හිටියා මෙච්චර ශ්‍රාවක පිරිසක් පිරිවරාගෙන මේ ශ්‍රමණයා අකැප භෝජනයක් වළඳනවනේ. ඒ නිසා මේ කතාව මේ මුනිවරයාගෙන් අහන්න ඕන කියලා තමයි මෙයා පැත්තකට වෙලා වාඩි වෙලා හිටියේ. ඉතින් ටිකක් වෙලා ගිහින් පින්වත්නි දැන් සැලකිය යුතු වෙලාවක් ගිහින් භාග්‍යවතුන් වහන්සේ දැන් වළඳලා ඉවරයි. බුදුරජාණන් වහන්සේගේ සිරිතක් තියනවා දානේ වළඳලා ඉවර වෙලා හුදෙකලාවේ නිදහසේ වැඩ ඉන්නවා. ඒ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ නිදහසේ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට හිමීට කිට්ටු වුණා. කිට්ටු වෙලා චෝදනාත්මකව බුදුරජාණන් වහන්සේට මතක් කළා ඔබ වහන්සේ ආම ගන්ධයත් වළඳනවනේ. ඔබ වහන්සේ මේ පිළිගඳ දේවලුත් වළඳනවනේ. එහෙම නම් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ දා පිළිගඳ මෙයා අදහස් කරන දේවල් තිබිලාද නැද්ද? එහෙම නොවළඳපු කෙනෙකුට මෙහෙම චෝදනාවක් කරයිද? අන්න ඒ නිසා තමයි මම ඔබට කිව්වේ නිදහසේ අහන්න කියලා. දැන් මේ දේශනාව අහගෙන ඉන්නකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ හාන්දුරෝ මේ මාංශ වළඳන එකට පක්ෂව තමයි මේ ධර්මයේ කියාගෙන යන්නේ කියලා. පින්වත්නි සුත්ත නිපාතයේ තියෙන ආමගන්ධ සූත්‍රය ඔබට බලන්න පුළුවන්. මේ පිළිගඳ කියන එක පිළිබඳ භාග්‍යතුන් වහන්සේගේ අදහසයි මට කියන්න ඕන. මේ නිර්වාංශ වෙනවද කෙනෙක්ගේ රුචි අරුචිකමට උත්තර දෙන්න නම් මට නම් උමනාවක් නැහැ. කෙනෙක්ගේ රුචි අරුචිකමට වඩා භාග්‍යවතුන් වහන්සේගේ මේ බුද්ධ වචනේ මට නම් වටිනවා. කෙනෙක්ගේ රුචි අරුචිකම අනුව යා කැම තීරණය කරගන්න පුළුවන්. ඒක ධර්මයේ කෝණයෙන් බලලා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට නම් මේව දාන්න එපා. මොකද භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට උන්වහන්සේ මතක් කරේ අපිට ಗುಣධර්ම රකින්න පුළුවන් සීමාව. දැන් සමහර කෙනෙක් හිතන්න පුළුවන් නේ අපි බුදුරජාණන් වහන්සේටත් වඩා ಗುಣධර්ම රකින්න වගේ අදහසක් එන්න පුළුවන්. තිසරණී ගැන දන්නේ නැති, භාග්‍යවතුන් වහන්සේ ගැන දන්නේ නැති, උන්වහන්සේ මතු කරපු ධර්මී ඉලක්කය දන්නේ නැති කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ අපි මේ දුක නිවා ගන්න වැඩපිළිවෙල අපි අපේ ක්‍රමයට යන් කියලා කෙනෙක් හිතන්න පුළුවන්. පින්වත්නි මට නම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු සීමාවේ ಗುಣධර්ම රැකගෙන ඉන්න එක ප්‍රමාණවත්. උන්වහන්සේ අපිට ಗುಣධර්ම ඊට වඩා රකින්න පුළුවන් නම් ඒත් අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරනවා. මේ සුන්දර ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ දුක නිවා ගන්න මිසක් වෙන වෙන ඉලක්ක අරමුණු කරගෙන නම් පින්වත්නි දේශනා කළේ නැහැ.
මේ දේශනාවලින් සසර දුක ඉවර කරගන්න බලන්න. මේ නිර්මාංශ වීම, මාංශ වැළඳීම මේ කාරණා අල්ල ගන්නවට වඩා මේ ගැන පින්වත්නි දේශනා 100ක් විතර කරන්න පුළුවන් නිර්මාංශ වෙන එක සම්බන්ධව. බුද්ධ දේශනාවේ එච්චරට කරුණ තියෙනවා. දැන් නිර්මාංශ වෙච්ච කෙනෙක් මේ දේශනාව අහගෙන ඉන්නවා නම් එයා රකින්නේ ಗುಣධර්මයක් කියලා හිතාගෙන ඒක කරනවා නම් පින්වත්නි ඒක නතර කරන්න එපා. ඒක දිගටම කරගෙන යන්න. දැන් සමහර අය පින්වත්නි ජීවක සූත්‍රය වගේ දේශනාවක් ගත්තත් ඒ ජීවක සූත්‍රය අර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවානි දිට්ටං සුතං පරිසංකිතං කියලා. දැක්කොත් වළඳන්න එපා, ඇහුවොත් වළඳන්න එපා, සැකයි නම් වළඳන්න එපා කියලා. එතකොට දැක්කොත් ඇහුවොත් සැකයි නම් වළඳන භෝජනයේ පින්වත්නි මේ ඒ වළඳන භෝජනේ මොන තරම් පිරිසුදුද? ඊටත් වඩා වැදගත් දේ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ මෛත්‍රී සිත වඩන විදිය. දැන් මේ ජීවක සූත්‍රය අල්ලගෙන නිර්මාංශකම ගැන තර්ක විතර්ක මතවාද සංවාද ගොඩනඟට වඩා වටින්නේ නිවන් මඟට දේශනා කරපු ධර්මී මතු කරගන්න එක නෙමෙයිද? පින්වත්නි ඒකට නේද දක්ෂ වෙන්න ඕන. මේ මස් කණ එක ගැන වාද කර කර ඉන්නවට වඩා අර කවුරුවත් කතා කරනවාද ජීවක සූත්‍රයේ පින්වත්නි තියෙන අර මෛත්‍රී සිත වඩාගෙන මේ සිව් දිසාවට මෛත්‍රී වඩාගෙන ඉන්න භික්ෂුවගේ නිවන් මඟට කිට්ටු වෙන ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මානව අතිමානුෂීය ගුණධර්ම ටික කොහොමද දියුණු කරගන්නේ කියලා කතා කරනවාද? පින්වත්නි මේ ගැන සංවාද කරන්න එපා. මේ ධර්මය අල්ලගෙන සසර දුක ඉවර කරගන්න බලන්න. දැන් භාග්‍යවතුන් වහන්සේ බොහොම මධ්‍යස්තව උන්වහන්සේ මජ්ක්‍ධිමා පටිපදාවක් නේ දේශනා කරේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ සාමාන්‍යයෙන් භික්ෂුවට අකැප මාංශ ගැන. දැන් අටුවාවේ තියෙනවා මස් වර්ග 10ක් වළඳන්න එපා කියලා. මිනි මස්, අලි මස්, අස්ව මස්, බලු මස්, සර්ප මස්, සිංහ මස්, ව්‍යාඝ්‍ර මස්, දිවි මස්, වලස් මස්, කරබාන වලස් මස්, මෙන්න මේ වගේ මස් වර්ග 10ක් කිසිම හේතුවක් නිසා වළඳන්න එපා කියලා. අර සුප්පියාව Tamanගේ කලව ප්‍රදේශයේ පවා කපලා මේ මාංශයක් පිළියෙල කරපු විස්මිත දානයක් ගැන ධර්මයේ තියෙනවා. හැබැයි එයා කලව කපලා දන් දුන්න එක විතරයි කතා කරන්නේ. එයාගේ ඒ කියන්නේ Tamanගේ ශාරීරියේ පවා අත්හරින්න පුළුවන් විදියට එයාගේ හිතේ උපන් ශ්‍රද්ධාව ගැන කවුරුවත් කතා කරනවද? පින්වත්නි අන්නේ ඒ විදිහට නිවන් මඟට කිට්ටු වෙච්ච ಗುಣධර්මී මතු කරගන්න අපි දක්ෂ වෙමු මේ හැම දේශනාවකින්ම. ඒ දක්ෂතාවයේ නැතුව නිකන් මේ සංවාදයකට විතරක් කාරණයක් ඉතුරු කරලා දේශනාව කරනවා නම් ඒක භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනයටත් කරන අගෞරවයක්. නිර්මාංශ වෙන කෙනෙක් නිර්මාංශ වුණා වේ. ඒතර මස් වළඳන කෙනෙකුට අපිට තරේ එපා කියන්න බෑ. භාග්‍යවතුන් වහන්සේට දේවදත්ත භික්ෂුව ඇවිල්ලා කිව්වා සියලු භික්ෂූන් නිර්මාංශ වෙන්න ඕන කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ නෑ දේවදත්ත සියලු භික්ෂූන් නිර්මාංශ වෙන්න ඕනේ නෑ. හරි මධ්‍යස්ථයි බුදුරජාණන් වහන්සේගේ වචන. එතකොට මේ වචන අල්ලගෙන කෙනෙක් උපකල්පන හදා ගන්න පුළුවන්. දැන් අපි හිතමු ජීවක සූත්‍රයේ කියපු අර දිට්ටං සුතං පරිසංකිතං කියලා මහණෙනි තමන් උදෙසා මැරුවා කියලා දැක්කොත් වළඳන්න එපා. තමන් උදෙසා මැරුවා කියලා ඇහුවොත් වළඳන්න එපා. වළඳන්නට ගෙනාවහම මාංශයක් කවුරු හරි කෙනෙක් ගෙනාවොත් ඒක ගැන පරිසංකිතං සැකයි නම් මනේ මං උදෙසාවද්ද මැරුවේ කියලා සැකනම් මහණෙනි වළඳන්න එපා කියනකොට ඔය කාරණේ අල්ලගෙන මිනිස්සු ලොකු සංවාදයක් ගොඩනගනවා. කෙනෙක් කියන්න පුළුවන් නේ වක්‍රාකාර ඔය වළඳන්න එපා නි කිව්වේ කියලා. පින්වත්නි වහින් රෝබාසා බුදුරු ළඟ නෑ. වක්‍රාකාර කතාන්දර බුදුරු ළඟ නෑ. ඒ කෙනාගේ ඥාණයට හරියන්න භාග්‍යවතුන් වහන්සේ හරියටම ප්‍රඥාවේ ශ්‍රද්ධාවේ කියන බීජ පැල කරන්න වේලිච්ච මේ මනස තුල ධර්මයේ පැල කරන්න භාග්‍යවතුන් වහන්සේ බුද්ධ වචනේ මතු කරනවා. බුදුවරු ළඟ වහෙන් වරෝ කතා නැහැ. ඒවත් ඉන්නේ අපි ළඟ. ඒ නිසා පින්වත්නි ඒ ඔය මාංශ වැළඳීම පැත්තකින් තියලා ඒ ඔස්සේ මතුවෙන ධර්මයේ ජීවිතයට ගලප ගන්න බලන්න. ඊතුරු කාරණා ගැන විසංවාද ගොඩනගන්න යන්න එපා. දැන් මේ ආමගන්ධ බමුණා බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉඳලා උන්වහන්සේ වැළඳුවාට පස්සේ උන්වහන්සේගේ පාත්‍රය දිහා බලාගෙන හරි කේන්තියෙන් පැත්තකට වෙලා හිටියා. හොඳයි වළඳලා ඉවර වුණාම මම බලා ගන්නවා.
වළඳලා ඉවර වෙලා භාග්‍යවතුන් වහන්සේ හුදේකලාවේ නිදහසේ වැඩ ඉන්නකොට ළඟට ගිහින් කිව්වා ඔබ වහන්සේ නම් ආමගන්ධයත් වළඳනවා මෙච්චර පිරිසකට අනුශාසනා කරගෙන. පින්වත්නි බුදුරජාණන් වහන්සේ ආහාරයෙන් ශුද්ධියක් ලැබෙනවා කියලා විශ්වාස කරන්නේ ආහාරයෙන් ශුද්ධියක් නෑ පින්වත්නි. ආහාරයෙන් විමුක්තිය හොයන්න එපා. මේ මොහොතේ යැපෙන්න ඕන නිසා කැම ටික ගන්න. ආහාරයෙන් පිරිසුදු වෙන්නේ පින්වත්නි. ආහාරයට වඩා වැදගත් වෙන්නේ මනස තුල ඇතිවෙන තමන්ගේ චර්යාව තුල ඇතිවෙන ಗುಣධර්මයි. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවේ පුරාවටම කියන්නේ ඒසාම ගන්ධෝ නහි මාංශ භෝජනං. මාංශ භෝජනයේ තුල නෙමේ ගඳ ගහන්නේ. තමන්ගේ ජීවිතේ ගඳ ගස්ස ගන්න එපා. මහණෙනි තමන්ගේ ජීවිතේ ගඳ ගස්ස ගන්න එපා. පිළිගඳට වඩා භයානක ගඳ සංසාරයේම ගඳ ගස්සන දේවල් අපේ ඇස්සේ තියෙනවා. ඒවා පිළිගඳට වඩා ගඳයි. සමහර විට මාංශයක් කොතාන ගියාට පස්සේ ඒ පසුම්බිය ගඳ එන්න පුළුවන්. ඒක හොදලා දැම්මම ආයෙ ගඳ එන්න පුළුවන් තවත්. ඒ විදිහට ටික කාලයක් යනකොට ඒ ගඳේ නැති වෙයි. හැබැයි ජීවිතයේ ගඳ ගස්ස ගන්න එපා කියලා කියපු මේ ලස්සන ධර්ම දේශනාව ඔබේ මනසට ගන්න. එහෙම නැත්නම් මේ තියපු මාංශ කතාව නම් ඔබේ මනසට ගන්න එපා. අපිට කායෙක්වත් සංවාද ගොඩනගන්න උවමනා නෑ. තර්ක ගොඩනගන්න උවමනා නෑ. භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල වචනය අතක්ඛාවචරයි. තර්කයට ගලපා ධර්මී මතු කරගන්න එක දුෂ්කරයි. තර්කයට ගැලපෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි තර්ක කර මේ ධර්මය අල්ලන්න බෑ. පින්වත්නි රුචි අරුචිකම් වලට මම බණ කියන්නේ නැති බව හොඳට මතක තියාගන්න. බුදුවරුත් රුචි අරුචිකම් වලට ධර්මී කියන්නේ නැති බව මතක තියාගන්න. ඒ රුචි අරුචිකම් එක පැත්තකින් තියලා නිදහසේ මේ සංසාරයේ ගඳගස්ස ගන්න විදිහ ගැන අහගන්න. ඒක පිළිගඳට වඩා මහා භයානක දුර්ගන්ධයක් කියන එක මේ ආමගන්ධ සූත්‍රයේ තුලින් ඔබ පින්වත්නි හොඳට තේරුම් ගන්න. ගුණධර්ම වලට මේ ආහාරයේ ශුද්ධිය බලපාන්නේ නෑ. මොකද භාග්‍යවතුන් වහන්සේ මජ්ක්‍ධිම නිකායේ දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරපු මහා සිංහනාද සූත්‍රයේදී උන්වහන්සේ මතක් කරනවා මහණෙනි මම බත් පිඬු දෙකකින් යැපිලා තියෙනවා කෑමෙන් නිවන හොයන්න. කෑමෙන් සදාකාලිකවම සුවපත් වෙයි කියලා හිතාගෙන මහණෙනි මම බත් පිඬු දෙකක් විතරක් වළඳලා ඉඳලා තියෙනවා. මහණෙනි කෑම කාලා නිවන් දකින්න පුළුවන් නම් මම මැලියන් කාලා ජීවත් වෙලා තියෙනවා. මහණෙනි මම ආහාරයෙන් නිවීමක් සුවපත් වීමක් සදාකාලික සැනසීමක් මේ දුක තවා ගැනීමක් දුක නිවා ගැනීමක් දුකෙන් එතර වීමක් සංසාර ගමනේ නිමාවක් දකින්න මහණෙනි සමහර මහණ බමුණෝ ඌරු හැල් විතරක් වළඳලා ඉන්නවා. කැලේ නිකාම් හැදෙන වී තියෙනවා. ඒවා එච්චර රහ නැහැ. ඒ ඇට ටිකක් විතරක් වළඳලා ශරීරයේ තවමින් දුක් විඳින මහණ බමුණෝ ඉන්නවා මහණෙනි. සාරිපුත්ත එහෙම මහණ බමුණෝ අතරින් සාරිපුත්තයන් වහන්සේට මේ කාරණේ මතු කරන්නේ. සාරිපුත්ත එහෙම මහණ බමුණෝ අතරින් සමහර මහණ බමුණෝ ඌරු හැල් මිටක් වළඳලා ඉද්දී මං ඌරු හැල් ඇට දෙක තුනක් වළඳලා ජීවිතේ ගෙවලා තියෙනවා. ඒ කෑමාස්සේ සංසාර ගමන ඉවර කරගන්න නිමිත්තක් හොයන්න. මහණෙනි මට එහෙම නිමිත්තක් හම්බ වුණේ නෑ. මහණෙනි මේ එළවලු වලින්ම සැපයක් නිවීමක් සුවපත් වීමක් කෑමෙන් හම්බ වෙයි කියලා හිතාගෙන මහණෙනි මම තනකොළ කාලා ඉඳලා තියෙනවා. ආහාරයෙන් සදාකාලිකවම සංසාර ගමන ඉවර කර ගැනීමක් හම්බ වෙනවා නම් මහණෙනි පළවෙනියෙන් මට හම්බ වෙන්න ඕන. මොකද මම තනකොළක් කාලා බලලා තියෙනවා. මහණෙනි මම කැලෑවේ ඉද්දී පුංචි දෙඹර ගෙඩියක් මිරිකලා ඉස්ම ටිකක් දිවේ ගාගෙන මේ ජීවිතේ දුක ඉවර වෙයි කියලා කියන මහණ බමුණෝ අතරින් මම ආහාරයෙන් දුක ඉවර කරගන්න දෙඹර ගෙඩියක් මිරිකලා දිවේ ගාගෙන ජීවත් වෙලා තියෙනවා. මහණෙනි සමහර මහණ බමුණෝ හිතන්නේ තල වලින් අග්ගලා හදලා කාලා දුක ඉවර කරගන්න.
තලවල දුක ඉවර කරගන්න නිමිති හොයනකොට මහණෙනි මම තල අවුරක් කටේ දාගෙන මේ නිවන් මඟ හොයාගෙන ගියාපු මිනිස්සෙක්. මහණෙනි සුනුසහල් වලින් කැඳ ටිකක් බීලා ජීවිතේ ඉවර කරගන්න පුළුවන් කියලා හිතන ආජීවක පරිබ්‍රාජක නිගණ්ඨ ජටිලයෝ අතරින් මහණෙනි මම හුණුසල් ඇට දෙක තුනක් වතුරට දාලා කාලා බීලා බලලා තියෙනවා මේ දුක ඉවර වෙයිද සංසාර ගමන කෙලවර වෙයිද කියලා මහණෙනි අල්ප මාත්‍රයකවත් නිවීමක් මට හම්බ වුණේ නෑ. අල්ප මාත්‍රයක්වත් හම්බුන්නේ නෑ කියනවා. පින්වත්නි මේ කනේ වගේ තමන් කන දේ මොන දේ වුණත් ඒ රුචි අරුචි අනුව කරන දේවල් ඒ රුචි අරුචි අනුව කරන දේවල් නිසා නිවනට උදව් වෙයි කියලා හිතන්නත් එපා. සමහර විට ඒ රුචි අරුචිකම නිසා මාන්නේ තමයි උපදින්නේ. සමහරට හිතන්න 500ක් විතර ඉන්නකොට වෙච්චර ඕනේ ධමනි ගෙදර 10ක් 15ක් ඉන්නකොට ඒ අතරින් යම් කෙනෙක් නිර්මාංශව ජීවත් වෙනකොට ඒ නිර්මාංශ වෙච්ච මිනිහගේ හිතේ උපදින්නේ අපෝ මම තමයි පිරිසුදු මේ කණ්ඩායම අතරින් මේ ඔක්කොම අපිරිසුදුයි නෙවෙයි මේ ඔක්කොම ජීවිතේ අපිරිසුදු කරගෙනනේ එයා කෑමෙන් තමයි පිරිසුදුකම හොයන්නේ. නමුත් මේ ආමගන්ධ සූත්‍රයේදී ජීවිතේ ගඳ ගස්සා ගැනීම ගැන සංසාරේ ගඳ ගහන විදිහ ගැන භාග්‍යවතුන් වහන්සේගේ අදහස මොන්න තරම් ලස්සනද පින්වත්නි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජීවිතේ ගඳ ගස්සා ගැනීම ගැන. උන්වහන්සේ දේශනා කරනවා පින්වත්නි මේ ජීවිතේදී තමන්ගේ කායික චර්යා දුර්වලයි නම් තමන්ගේ කායික චර්යා තුළ ශික්ෂණයක් හැසිරීමක් කායික චර්යා තුළ නිවීමක් ඇත්තේ නැත්නම් පින්වත්නි ඒ නිවුණු නැති ජීවිතයේ තුළ කිසිදාක පින්වත්නි සැබෑ සුවඳක් ධර්මී සිසිලසක් උදා වෙන්නේ නැහැ කියලා. අපි මුලින්ම මතක් කළේ ඒ කාරණේ තමයි පින්වත්නි. පානාති පාතෝ වදචේද බන්ධනං තෙය්‍යං මුසාවාදෝ නිකති වංචනානි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි තමන්ගේ ජීවිතේ ප්‍රාණඝාතයට බැහැගෙන ඉන්නවා නම් ඒ වගේම වදක චිත්තේ නම් තමන්ගේ අභ්‍යන්තරය තුල මතුවෙන්නේ ඒ වගේම තමන්ගේ ජීවිතය තුළ පින්වත්නි සොරකම බොරුව නම් හැම වෙලාවකම රජකම් කරන්නේ. හෘද සාක්ෂියෙන් මතුවෙන්නේ රැවටීම, වංචාව, ක්‍රෝධය මේ මනසේ තියෙන දරුණු උපක්ලේශ එක්ක නම් ජීවිතේ ගෙවලා දාන්නේ. හැම වෙලාවකම තමන්ගේ බිරිඳ ගේ තියලා පරාඹුවක් ඔස්සේ දුවගෙන යනවා නම් පින්වත්නි ඒක ගඳයි කියනවා මාංශ භෝජනයට වැඩිය. ඒසාම ගන්ධෝ නහි මාංශ භෝජනං මාංශ භෝජනයට වඩා ගඳයි කියනවා ඒ ජීවිතේ. මොන ජීවිතේද? ප්‍රාණඝාතයට බර වෙලා නම් වදක චිත්තේම නම් ඔළුවේ වැඩ කරන්නේ. තවත් කෙනෙකුට හිරිහැර කරන අදහසම නම් මනසේ තියෙන්නේ. සොරකම, බොරුව, රැවටීම, වංචාවම නම් ඔළුවේ තියෙන්නේ. හැම වෙලාවකම ගිනිගත් ක්‍රෝධයෙන්ම නම් Tamanගේ ජීවිතේ කල්කිරියාව තියෙන්නේ, කල් ගෙවන්නේ. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පරදාර සේවනා කියලා කියන්නේ Tamanගේ අඹුව ඉද්දී කාන්තාවකට නම් Tamanගේ ස්වාමියා ඉද්දී හොර රහසේ වෙනත් කෙනෙක් එක්ක සම්බන්ධතා තියෙනවා නම් Tamanගේ අඹුව ඉද්දී වෙනත් කාන්තාවක් පතනවා නම් එයා මේ නිර්මාංශ වීමෙන් විතරක් නම් ජීවිතේ සුවඳ කරගන්නේ නැහැ කියනවා. මාංශ භෝජනයෙන් ගඳ ගන්නවට වඩා ඒ පිළිගඳට වඩා ගඳයි කියනවා මෙවැනි ජීවිතයක් තියෙන Tamanගේ චර්යාව. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආම ගන්ධය සැබෑ පිළිගඳ කුමක්ද එතකොට? මස් ටිකකින් ලැබෙන ගඳට වඩා ගඳ ගන්න ජීවිතයක් සමහර විට ඔබට තියෙනවා. සමහර නිර්මාංශකම විතරක් තියාගෙන යාගේ රුචිකත්වයට අනුව රුචියට අනුව සමහර විට යා ප්‍රාණඝාතය කරනවා. සමහර විට යා තවත් කෙනෙකු කෙරෙහි වදක චිත්තේමයි තියෙන්නේ. කියන්නේ වදක චිත්තේ කියන්නේ දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේ විදියට. දැන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ලස්සන දේශනාවක් නේ අපි ඔය හැමදාම කතා කරන හැමදාම අහන
මේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ වචනයේ ලස්සනට විස්තර වන කරණීය මෙත්ත සූත්‍රය. දැන් කරණීය මෙත්ත සූත්‍රයේ පින්වත්නි එක තැනක තියෙනවනේ භූතාවා සම්භවේසීවා කියලා. මෛත්‍රිය වැඩි යුත්තේ උපන් නූපන් සත්‍යයන්. සමහරට දරු ගැබක් ඉන්න සත්වයකට. දරු එක්ක බිත්තරයක ඉන්න සත්වයකට. තවත් විදියකින් කිව්වොත් එහෙම මේ ගර්භාෂයක් තුල ඉන්න සත්වයකට පවා මෛත්‍රී සිත වඩන්න ඕන. භූතාවා සම්භවේසීවා. එතකොට දැන් ඒ දෙකම නැතුව කෙනෙකුට තියෙන්න පුළුවන් මැරුණු සතෙකුට තමයි මෛත්‍රිය තියෙන්නේ. දැන් අද සමහර අය ඉන්න පුළුවන් අර භූතාවා සම්භවේසීවා කියන දෙපිරිසටම මෛත්‍රිය නැහැ. මැරිච්ච සතෙකුට තමයි මෛත්‍රිය තියෙන්නේ. පින්වත්නි ඒක නුසුදුසුයි. උපන් නූපන් සත්වයන්ටයි භාග්‍යවතුන් වහන්සේ මෛත්‍රී සිත වඩන්න කරණීය මෙත්ත සූත්‍රයේදී උගන්වන්නේ. සමහර නිර්මාංශ කෙනෙක්ම ඉන්න පුළුවන් පින්වත්නි. ඒ වදක චිත්තේ හැම වෙලාවකම තියෙනවා. හැබැයි යා මස් කන්නේ නැහැ. හාල් මැස්සෙක්වත් කටේ තියන්නේ වදක චිත්තේ තියෙනවා. පින්වත්නි එවැනි ජීවිතයක් සිදුරු සහිතයි. එවැනි ජීවිතයක් කැලැල් සහිතයි. නිකැලැල් නෑ ඒ ජීවිතේ. පින්වත්නි ඒ මාංශයෙන් නැති වෙන ගඳට වඩා එයාගේ අභ්‍යන්තර දුර්ගන්ධය වැඩි. සංසාරයේම ගඳ ගස්සයි. ප්‍රාණඝාතයේ වදක චිත්තය, සොරකම, බොරු කීම, රැවටීම, වංචාව, ක්‍රෝධයෙන් කල් ගෙවීම, පරාඹුවන් සේවනය කිරීම මේ කාරණා වලින් Tamanගේ ජීවිතේ සන්නද්ධ නම් ඒසාම ගන්ධෝ ඒ ගඳ නහි මාංශ භෝජන මාංශ භෝජනයකට වඩා මහණෙනි ගඳයි කියලයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරන දැන් මේ කාරණා ඔක්කොම අතීතයේ කස්සප බුද්ධ ශාසනයත් විස්තර වුණා කියන කාරණයක් එක්ක තමයි මේ කතාව යන්නේ. එතකොට බුද්ධ ශාසන දෙකක මේ දේශනාව මේ විදිහටම සිද්ධ වෙලා තියෙනවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඉස්සරහත් මේ විදිහම කතාවක් මතුවෙලා තියෙනවා. ඒ කාරණයක් මතු කරලා තමයි යාමගන්ධ සූත්‍රයේදී මේ කාරණය මතු කරන්නේ. ඊළඟට මතක් කරනවා පින්වත්නි, යේ ඉද කාමේසු අසඤ්ඤතා ජනා රසේසු ගිද්දා අසුචි කම්මිස්සිතා නත්තික දිට්ටි විසමා දුරන්‍යා ඒසම ගන්ධෝ නහි මංස භෝජනං. යම් කෙනෙක් නිර්මාංශ වෙලා හරි කමක් නැහැ, කාම සම්පත්තියටම ඇලිලා Tamanගේ ජීවිතේ ගෙවනවා නම් හැම වෙලාවකම කාම සම්පත් කෙරෙහි ඇහෙන් දකින්න රූපයත් එක්ක ඕනෑවට වඩා ඇලෙනවා, ගැටෙනවා, බැඳෙනවා. කනින් අහන දේවල් වලට පුදුමාකාර බැඳීමක් තියෙන්නේ. එතකොට කනින් අහන දේෙන් Tamanගේ කාමයේ අවුස්ස සතුටු වෙනවා. හැබැයි මස් කන්නේ. එතකොට නාසයෙන් දිවෙන් මේ ශරීරයෙන් විඳින අනිකුත් සියලු සැප සම්පත් කෙරෙහි ගිජු වෙලා පින්වත්නි. යේ ඉද කාමේසු අසඤ්ඤතා ජනා. ඒ කියන්නේ කම් සැපේටම පින්වත්නි විකල් වෙලා හැම කාලෙම ඒ වෙනුවෙන් කැප කරලා ජීවිතේ ගෙවනවා. සිහි නැතුව එයාගේ සිහිය මේ සතිය හරියට පිහිටවගෙන නැහැ. අකුසල් සමග එයාගේ ජීවිතේ විශාල ගනුදෙනුවක් තියෙනවා. රසයෙන්ම ගිජු වෙලා. හැබැයි මස් කන්නේ නිර්මාංශයි. ඒ වුණාට පින්වත්නි පුදුමාකාර රසයට ලොල් වීමක් තියෙන්නේ. ඔකට භාගතුන් වහන්සේ දේශනා කරන එක දේශනාවක තියෙනවා. භික්ෂුවකට වඩිනකොටත් අදහසක් නැහැ කියනවා අද මොනවද හම්බෙන්නේ කියලා. ඊට පස්සේ පිණ්ඩපාතේ යනකොටත් අදහසක් නැහැ කියනවා දවල්ට මොනව හම්බෙයිද කියලා. පිණ්ඩපාතේ අරගන්නකොට පාත්‍රයට දානකොටත් අදහසක් නැහැ කියනවා මොනවද කියලා. අරගෙන එනකොටත් අදහසක් නැහැ කියනවා හෙටත් මේ පැත්තෙම ඉන්න ඕන, මෙහින් හොඳට කෑම ලැබෙනවා කියලා. ඒ පාත්‍රයට වැටෙන ඕන දෙයක් පිරිසුදුයි කියනවා. අපේක්ෂා රහිතයි. යනකොට අදහසක් තියෙනවා ඊයේ ගිය දිහාම යන්න ඕන. පින්නපාත ගන්නකොටත් හොඳට සිහියෙන් බලාගෙන ඉන්නවා. සිහියෙන් කියන්නේ මේ සතිය පිහිටවාගෙන නෙමෙයි, මොනවද දාන්නේ කියලා බලාගෙන ඉන්නවා. ලැබුණ නැත්තම් නිමිති කියනවා. අරගෙන එනකොට හිතනවා ඊයේ වගේම අදත් හොඳට හම්බුණා, හෙටත් මෙහෙටම එන්න ඕන කියලා. එළවලු හම්බුණත් අපිරිසිදුයි කියනවා. ඇයි? අපේක්ෂා සහිතයි වැළඳීම. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවේ මතක් කරන්නේ අකුසල් සමග එක් වෙලා රසයටම ගිජු වෙලා, කෑමටම ගිජු වෙලා,
දහමක් වටහා ගන්න අදහසක් නැතුව පිනපව ගැන සිතන්නේ නැතුව හැබැයි නිර්මාංශයි පිනපව ගැන අදහසක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා ඒ සාම ගන්දු නහි මංස භෝජනං කම් සැපේට විකල් වෙලා සිහි නැතුව අකුසල් සමග රසයට ගිජු වෙලා දහමක් හරියට හොයන්නේ නැතුව පිනපව ගැන අදහසක් නැතුව ගෙවන ජීවිතේ ඒ සාම ගන්දුයි ඒක ගඳයි කියනවා. ඒක පිළිගඳයි කියනවා. ඒක දුර්ගන්ධයක් කියනවා. නහි මාංශ භෝජන එච්චර ගඳ නැහැ කියනවා මස් භෝජනය. මාංශය තුල එච්චර ගඳක් දකින්නේ නැහැ කියනවා. බලන්න කොච්චර ලස්සනද පින්වත්නි. බාහිර කෑමෙන් විමුක්තිය හොයන්නේ නැතුව ಗುಣධර්ම මත විමුක්තිය හොයන කෙනෙකුට මේ දේශනාව මොන තරම් රමණීයයිද පින්වත්නි. ආහාරයක් අරගත්තාම පින්වත්නි කුස පිරුණා මේකෙන් තෘප්තිමත් වෙනවා වගේ හෘද සාක්ෂිය ධර්මයෙන් තෘප්තිමත් කරගන්න මේ දේශනාව කොච්චර වටිනවද. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා යේ ලූකසා දරුණා පිට්ටි මාංශිකා මිත්තද්දුනෝ නික්කරුණාති මානිනෝ අදාන සීලානච දෙන්ති කස්සචි ඒ සාම ගන්දු නහි මංස භෝජනං. හරි දරදඬු කාටවත් හොල්ලන්න බැරි හිතක් නම් තියෙන්නේ. ගතිගුණ වලින් පින්වත්නි කුරිරුයි නම්. ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තමන්ට මිතුරුකම් කරගෙන එන කෙනාටත් හතුරු සිතක්ම නම් තියෙන්නේ. කරුණා සිතක් ගෑවිලා නැත්තම් නික්කරුණාති මාන්තිනෝ කරුණාව ජීවිතේ පැත්තකින්වත් නැත්තම් තමන්ගේ ජීවිතේ කෛරාටිකමින්ම නම් ජීවිතේ ගෙවෙන්නේ. අදාන සීලානච දෙන්ති කස්සචි උන්වහන්සේ දේශනා කරනවා කරුණාවක් නැතුව අතිමාන්නේම පතුරවගෙන කියන්නේ තමන්ගේ හිත තුල කිසි ಗುಣධර්මයක් නැහැ. ඉස්සෙල්ලා අපි කායික චර්යා ගැන කිව්වනේ. හිත තුල කිසි ಗುಣධර්මයක් නැහැ කියනවා. හිත තුල ಗುಣධර්මයක් නැති දරදඬු නපුරු සිතින්ම කුරිරු ගතිගුණ වලින්ම කපටිකමින්ම තමන්ට මිතුරුකම් කරගෙන අනුකම්පා කරන කෙනාටත් කොහොම හරි ගල් පෙරලන අදහසක් නම් තියෙන්නේ. කරුණාවක් පැත්තකින්වත් නැත්තම් පින්වත්නි ඒ ජීවිතේ පින්වත්නි මාංශයකට වඩා ගඳයි කියනවා. ඒසාම ගන්දු නහි මාංශ භෝජනං මාංශ භෝජනයක් එච්චර ගඳ නැහැ කියනවා. ඊට වඩා පිළිගඳයි කියනවා මේ ගෙවන ජීවිතේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා හරීම ලස්සනට ආයත් මානසික තත්වයක් ගැන. කෝදෝ මදෝ තුම්බෝ පච්චුට්ඨාපනච මායා උසුයා බස්සස මුස්සයෝච මානාති මානෝච අසබ්බි සත්තවෝ ඒසාම ගන්දු නහි මංස භෝජනං. පින්වත්නි නිර්මාංශකම ගැන හිතනවා කොහොම හරි ආල්මැස්සෙක්වත් Tamanගේ ආහාරයට ගාව ගන්නේ නැතුව Tamanගේ කුස පුරව ගන්න හිතනවා. හැබැයි ක්‍රෝධය, මදේ, දැඩි බව එකට එක කරන එක, මායාව, ඉරිසියාව, සාරම්භතම්බ කියන්නේ පින්වත්නි දැඩි බව මේ දේශනාවේ තියෙන්නේ. Tamanගේ පුරසාරන් දොඩෝන එක මාන්නේ සමාට ඔය නිර්මාංශ වෙන කෙනෙකුට හරි මාන්නයක් තියෙන්නේ. මං කියන්නේ නිර්මාංශ වෙන්නේ එපා කියන එක නෙමෙයි. ඒත් එක්කම මේ ಗುಣධර්ම හදාගන්න පින්වත්නි. පුරසාරම් දොඩෝනෝ. බලන්න මගේ කෑම එක දිහා කියලා යා කන බත්පත ගැන අභිමාණයෙන් කතා කරනවා. හැබැයි කිසිම ಗುಣධර්මයක් නැහැ. මාන්නෙන් ඉදිමිලා ඉන්නේ. අනිත් ඔක්කොම පහත් කරලා සලකනවා තමන් හුවා දක්වනවා. තමන්ගේ දුර්ධනයන් එක්කමයි තමන්ගේ ඇසුර තියෙන්නේ. හැබැයි මස් කන්නේ නැහැ. පින්වත්නි එවැනි ජීවිතයක් ඒසාම ගන්දු නහි මාංශ භෝජනං මස් ටිකක් කනවට වඩා එවැනි ජීවිතයක් ගඳයි කියනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යේ පාප සීලා ඉනගාත සූචකා වෝහාර කූටා ඉදපාටි රූපිකා නරාද මායේ යේද කරොන්ති කිබ්බිසං ඒසාම ගන්දෝ නහි මංස භෝජනං. ගතිගුණවල කිසිම ගන්න දෙයක් නැහැ කියනවා. හරීම දුර්වල වෙච්ච නරක් වෙච්ච පිලුණු වෙච්ච ගතිගුණ තියෙන්නේ කියනවා. යල් පැනලා ගිය ගතිගුණ තියෙන්නේ. සමහර විට පරණ Tamanගේ හන මිටියක් තමයි ඔළුවේ තියාගෙන ඉන්නේ ගතිගුණ කියලා.
නැකත කේන්දරේ දේවාලය අල්ලගෙන ඉන්න මිනිසුන්ටත් මේක ගැලපෙනවා. සමහරට දේවාලය අල්ලගෙන ඉන්නවා නිර්මාංශයි. නැකත ඔළුවේ තියාගෙන ඉන්නවා නිර්මාංශයි. පරණ වෙච්ච ගතිගුණ ඔළුවේ තියාගෙන ඉන්නවා. ඒ වගේම පින්වත්නි, ඒ වගේම ලෝකෙට ණය වෙච්ච මිනිස්සෙක් ඉනගාත සූචකා. ඒ කියන්නේ ණය ගත්ත ණය ආපසු ගෙවන්න අදහසක් නැහැ කියනවා. ඇයි ණය නොවීමේ සැපයක් ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ. කූට ගනුදෙනු තියෙන්නේ කියනවා. සමහර විට කුඩු විකුණන, මත්ද්‍රව්‍ය විකුණන, තවත් පිරිසකගේ මනස අවුල් කරන දේවල් විකුණන කෙනෙක් ඉන්න පුළුවන්. නිර්මාංශ වෙච්ච කෙනෙක්. එයාට මේ දේශනාව කොච්චර වටිනවද? Tamanගේ අභ්‍යන්තර ගුණධර්ම හදාගන්න. අදම නරක පව් කරන අදහස්මයි ජීවිතයේ තියෙන්නේ කියනවා. ඒ සාමගන්දු නහි මාංශ භෝජනං. Tamanගේ ජීවිතේ ගඳයි කියනවා. මාංශ භෝජනයකට වැඩිය. මාංශ භෝජනේ පිළිගඳ එච්චර දරුණු නෑ කියනවා. මේවා තිබ්බොත් සංසාරේම ගඳ ගහනවා. මාංශ භෝජනේ හොදගෙන පිරිසුදු කරගත්තාම ගඳ අයින් කරගන්න පුළුවන්. හැබැයි මේ තියෙන මනසේ උපක්ලේශ නම් Tamanගේ ජීවිතේ තියෙන්නේ. ඒ ජීවිතේ සුවඳවත් කරන්න බෑ සංසාරේ පින්වත්නි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාවේ දේශනා කරනවා. යේයිද පානේසු අසඤ්ඤතා ජනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සතුන් කෙරෙහි මේ දයානුකම්පාවක් නැත්තම්, ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පරේස මාදාය විහෙස මියුතා දුස්සීල ලුද්දා පරුසා අනාදරා ඒසාම ගන්දු නහි මංස භෝජනං. සතුන් කෙරෙහි දයාවක් අනුකම්පාවක් කරුණාවක් නැහැ. හැබැයි යා නිර්මාංශයි. එයා මේ පිළිගඳට විරුද්ධයි. අනුන්ගේ දෙයක් රැගෙනම Tamanගේ ජීවිතේ ගැට ගහ ගන්න හදනවා. අනුන් මැත්තේ යැපෙනවා. අනුන් කෙරෙහි වදබන්ධනයක්මයි ඇති කරන්නේ. දුස්සීල ලුද්දා පරුසා අනාදරා. දුස්සීලයි කුරිරුයි නපුරු බස්මයි තියෙන්නේ. දයාවක් අනුකම්පාවක් කරුණාවක් නැහැ. භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා ඒසාම ගන්ධෝ නහි මාංශ භෝජනං. ඒක මාංශයකට වඩා දුර්වලයි කියනවා ඒ ජීවිතය. ඊළඟට පින්වත්නි මේ විදිහට කියාගෙන ඇවිල්ලා උන්වහන්සේ දේශනා කරනවා මේ මනසේ ඇති වෙන විවිධ උපක්ලේශ බොහෝමයක් මේ විදිහට මතක් කරනවා. උන්වහන්සේ මතක් කරනවා මේ මනස රැකගෙන ඒ වගේම ආජීවය පිරිසුදු කරගෙන. උන්වහන්සේ මතක් කරනවා ඒතේසු ගිද්දා විරුද්ධාති පාතිනෝ. උන්වහන්සේ මතක් කරනවා මේ විදියට Tamanගේ මනසේ ಗುಣධර්ම රැකගන්න බැරුව මේ විදියට මනසේ උපක්ලේශ වලටම ගිජු වෙලා Tamanගේ ජීවිතේ ගෙවනවා නම් ඒ අයගේ ජීවිතේ ආලෝකයක් නැහැ කියනවා පින්වත්නි. පවටම බර වෙලා ගෙවෙන මේ ජීවිතේ අඳුරටමයි වැටෙන්නේ කියනවා. ඒ අඳුරටම වැටෙන ජීවිතේ යටිකුරු වෙලා තියෙන්නේ කියනවා. යටට හැරවිලා තියෙන්නේ කියනවා. පතන්ති පත්තා නිරයන් අවන්සිරා. ඒ කියන්නේ පින්වත්නි යටිකුරු වෙලා වැටෙන්නේ නිරයටමයි කියනවා. සමහර විට යාට අභිමානයක් තියෙන්නේ නිර්මාංශ වීම ගැන විතරයි කියනවා. එවැනි යටිකුරු වෙච්ච ජීවිතයක් පින්වත්නි පිළිගඳට වඩා ගඳයි කියනවා. ඒ ගඳ හොදලා අරින්න බෑ කියනවා. ඒ නිසා පින්වත්නි මේ විදියට බුදුරජාණන් වහන්සේ වදාරනවා Tamanගේ ඉන්ද්‍රියන් රැකගෙන ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තුලින් ජීවිතේ දිහා බලාගෙන Tamanගේ මෘදු ගතිගුණ තුල ජීවිතේ දායාද කරගෙන දුක් සියල්ලම නිවා දමන තැනක තමයි ලෝකේ සුන්දර පාරිශුද්ධ වූ සුගන්ධය පවතින්නේ කියලා. ඒ නිසා පින්වත්නි කෑමෙන් නම් විමුක්තියක් ගැන අදහසක් ගන්න එපා. මේ දේශනාව අවසාන වෙනකොට යා බුදුරජාණන් වහන්සේ සරණ කරගන්නවා. බුදුරජාණන් වහන්සේ කියපු එක තේරුම් ගන්නවා. ඒ නිසා මම ඒකයි මේ දේශනාව ආරම්භයේ කිව්වේ පින්වත්නි නිදහසේ මේ දේශනාව ගැන අහන්න. නිදහසේ අහනකොට ඔබට ගොඩාක් දේවල් හිතා ගන්න, අදහස් කරගන්න පුළුවන්. මානසික පැත්තකින් තියන්න.
දැන් භාග්‍ය පරාජිකා පාළියේ චීවර පටිඝාන ශික්ෂාපදේ පනවන්නේ උප්පලවන්නාවට එක වෙලාවක එක තැනක මේ වෙළඳ කණ්ඩායම මිනිහෙක් කෙල්ලගේ මස් කොටසක් අරගෙන භාග්‍යවතුන් වහන්සේට ඒක හදාගෙන ඇවිල්ලා ඇයිගේ අඳන සිවුරේ ඔතාගෙන ඇවිල්ලා ජේතවනාරාමි පූජා කරන සිද්ධියක් බොරු නම් මේ කතාව පරාජිකා පාළියේ චීවර පටිඝාන ශික්ෂාපදේ තියෙන්නේ. උදායි හාමුදුරුවෝ ඒ වෙලාවේ අර උදායි හාමුදුරුවෝ අර උත්පලවන්නාව කියන ඉතා ලස්සන භික්ෂුණිය දිහා බලාගෙන ඒ භික්ෂුණිය කෙරෙහි ඊටාම දයානුකම්පාවෙන් කරුණාවෙන් ජීවිතය එතුමිය ගුණධර්ම හදාගෙන ඉද්දී එතුමියගේ අඳන සිවුර කෙරෙහි ආසාවක් ඇති කරගෙන අඳන ඉල්ලපු සිද්ධියක්. එතනින්දලා බුදුරජාණන් වහන්සේ විනය පැනවීමක් කරගෙනවා. Tamanගේ පුරාණ ඥාතිකමක් නැති භික්ෂුණියකගෙන් මේ චීවරයක් ඉල්ල ගන්න භික්ෂුවකට කැමැත්තක් වැඩපිළිවෙලක් නැති බව විනය ශික්ෂා පදයක් පනවනවා. උත්පලවන්නා භික්ෂුණිය සම්බන්ධ මේ සිද්ධියේදී ඇය මාංශයක් තමයි බුදුරජාණන් වහන්සේට සකස් කරගෙන ඉන්නේ. ඒ නිසා පින්වත්නි මාංශ අනුභවය ගැන මධ්‍යස්ථ අදහසක් ඔබේ හිතේ තියාගන්න. ඒ වගේම තමයි කෙනෙක් කියන්න පුළුවන් සමාජයේ ඇයි මේ තරම් නිර්මාංශකම ගැන උනන්දු කියලා. ඒකට හේතුව පින්වත්නි සිල්වත්කමට ගුණවත්කමට වටිනාකමක් දෙනවට වඩා මිනිස්සු බාහිර දේවල් වලටයි වටිනාකම දෙන්න පටන් අරගෙන තියෙන්නේ. ආහාරයෙන් ශුද්ධියක් ලැබෙන්නේ නැති බව හොඳට මතක තියාගන්න. කෙනෙක් කියන්න පුළුවන් මේ ධර්ම කාරණා Tamanගේ පැත්තට හරවගෙන මේ වක්‍රාකාරව බුදුරජාණන් වහන්සේ මෙහෙම කිව්වා කියලා. පින්වත්නි ආයෙත් මම ඔබට කියනවා වහින් මොරෝ කතාන්දර බුදුරජාණන් වහන්සේලාගේ නෑ. එතකොට තව කෙනෙක් ආයහන්න පුළුවන් හොඳයි නිර්මාංශ වීම සීලයක් විදියට පිළිගන්න බැරිද කියලා. ඒ අයට මට කරුණාවෙන් කියන්න තියෙන්නේ නිර්මාංශකම සීලයක් විදියට පිළිගන්න මම කවුද? මම නිකම්ම භික්ෂුවක් විතරයි. නිර්මාංශකම සීලයක් විදියට භාග්‍යවතුන් වහන්සේවත් පිළිගත්තේ නැහැ. පින්වත්නි නිර්මාංශ වීමෙන් ඔබට යහපතක් වෙනවා නම් ඒකේ විදියටම කරන්න. හැබැයි සැබෑ පිළිගඳ ගැන තමයි මේ සුන්දර දේශනාවෙන් අපි ඔබට මතක් කළේ. නිර්මාංශ වෙන ගමන් ඔබට නිර්මාංශ වෙන එක හොඳයි නම් ඒක කරන ගමන් පින්වත්නි ආමගන්ධ සූත්‍රයේ ඇතිවෙන මේ ඊතා සුන්දර සංසාරේම ගඳගස්සන දේවල් Tamanගේ ජීවිතේ කොටසක් වෙලා නම් අභ්‍යන්තරේ පැලවෙලා නම් ඒවා අයින් කරගෙන Tamanගේ සුවඳවත් වූ ජීවිතයට ධර්මයේ තුලින් වඩාත් සුවඳ කරගන්න කියලයි ඔබට මතක් කරන්නේ. ඒ නිසා ඔබට හොඳට මතක තියාගන්න අන්තිමටම කියන්නම් කතාවක්. ඒ තමයි මාංශයකින් එන පිළිගඳට වඩා Tamanගේ මනස රැකගන්නේ නැතුව, Tamanගේ කය රැකගන්නේ නැතුව, Tamanගේ වචනේ රැකගන්නේ නැතුව, කය වචනේ මනස තුලින් විහිදෙන සමහර දේවල් මාංශයකට වඩා ඔබ ගඳ ගස්සනවා. මාංශයක් තුලින් මේ ජීවිතයේ මොහොත ගඳ ගැස්සුවාට මාංශයකට වඩා කය වචනයේ මනස අසංවරකම තුලින් සංසාරේම ගඳ ගස්සන බව මතක තියාගන්න කියලයි ඔබට කරුණාවෙන් අනුශාසනා කරන්නේ. ඔබ හැම දිනාටම මේ දේශනාව ජීවිත අවබෝධය, ධර්මාවබෝධය පිණිසම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ කොළඹ 14 පදිංචි එස් කුසුමලතා ද සිල්වා මහත්මිය, එස් ආර්යලතා ද සිල්වා මහත්මිය, W වින්ද්‍යා රසිකා රන්මල් මහත්මිය, නිලූකා රන්මලී මහත්මිය හා තනූජා දිනුසි දිසානායක මහත්මිය යන ඥාති හිත මිත්‍රාදී පිරිස විසින් දායකත්වයේ දරන ඒ හැම දිනාටම දිගාසිරි සම්පත් කායික මානසික සුවපතාවය මෙලෝ පරලෝභයේ ලෝකාර්ථ සංසිද්ධිය ගෞතම මුනිරජුන්ගේ ධර්මයේ තුලින් මේ මොහොතේම මේ ජීවිතය තුලදීම වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා දායකත්වයේ දරව පින්නතුන්ට අනුමෝදනා කරනවා. මියගිය ඥාතිවරු වන SR රොමානිස් පියතුමන්ටත් W ලීඩින් පියතුමන්ටත් ඇලඩින් මෑනියන් ඒ වගේම BA දයානන්ද ස්වාමි පුරුෂයාණන් රම්‍යා අමරසිංහ තමන්ගේ නැගණිය
එස් ජෝතිරත්න තමන්ගේ අයියා ඇතුළු සංසාරගත මියගිය සියලු ඥාතීන්ට අනුමෝදන් කරන්නට ඒ පින්තුන් බලාපොරොත්තු වෙනවා. මියගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. මේ පින් අනුමෝදන් වීම තුලින් ඔබ හැම දිනාගේම ජීවිතේ නමින් සංසාරගතෝ මියගිය සියලු ඇත්තන්ටද මේ පින් උපකාර කර ගනිමින් ඒ හැම දිනාගේම භවගාමී සසර ජීවිතයේ වහවහ සුවපත් කර ගනිත්වා නිවි සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. උසස් පෙළ විභාගයට පෙනී සිටින හේෂානි දිව්‍යාංගනී දියණියට සෙත් ප්‍රාර්ථනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින පුන්සිරි සෙනුලී දිසානායක තමන්ගේ දියණියට සෙත් ප්‍රාර්ථනා කිරීමත් කසුන් දිස්නක තමන්ගේ පුතාට හා දිමුතු නදීෂ දිසානායක පුතාටද සෙත් ප්‍රාර්ථනා කිරීමට මේ දේශනාවෙන් බලාපොරොත්තු වෙනවා. රෝග පීඩා සියලු දෙනාට දුරු වෙලා අනාගතයේ සියලු දරුවන්ගේ යහපත අභිවෘද්ධිය සැලසේවා කියන අදිෂ්ඨානයේ සද්ධාවන්ත පින්නතුන් ඇති කරගෙන තිබෙනවා. දායකත්වයේ දරන පවුලේ සියලු දෙනාටත් පවුල්වල සියලු ඥාතිවරුන්ටත් මේ දේශනාව බෞද්ධ ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කරන හැම දිනාටම ආශිර්වාද කරන්න බලාපොරොත්තුවක් ඇති කරගෙන තිබෙනවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු නාවික හමුදාවේ වීරෝදාර සියලු රණවිරුවන්ටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. ලක්වාසී ලෝවාසී සියලු දෙනාට බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදයේ තුලින් සිතක් ශාන්තියක් වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන සියලු දෙවියන්ටත් අපවත් වී වදාළ අපේ පින්වත් නම කියන්න අවසරයි දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන මහා සංඝරුවනටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ ධර්ම දේශනාව උපකාර වේවා. ධර්මයේ තුලින් ඔබේ ජීවිතේ සුවඳවත් වේවා කියන අදහසින් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සුපින්වතුනි, ධර්මාබෝධය තුළින් ජීවිතාබෝධය ලබා ගනු රැසින් බෞද්ධ ගුවන් විදුලිය ඔබ වෙත සංනිවේදනය කළ ඒ උතුම් වූ දේශනාව පවත්වන්නට යෙදුන ගෞරවනීය ස්වාමින් වහන්සේ බාලිකාවත්ත සුධර්මාරාම වාසී ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී පූජනීය හසලක සීල විමල පින්වත් ස්වාමින් වහන්සේ, ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ සිදු කරන්නා වූ මෙවැනි ලෝක ශාසනික මෙහෙවරයන් තවත් চিරාත් කාලයක් නිදුකින් නිරෝගීව ඔබ අප හැම දෙනා වෙනුවෙන් මේ උතුම් වූ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරගෙන යාමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවන සම්පත්තියම සැලසේවා. සාදු සාදු සාදු. ඒ උතුම් වූ ප්‍රාර්ථනයත් සමගින් බෞද්ධ ගුවන් විදුලිය සුපින්වත් ඔබ වෙත සංනිවේදනය කළ දායකත්ව දේශනාව මෙලෙසින් නිමාවට පත්වෙනවා. සදහම් මැසූ සුපින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි.